සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ දූ දරුවෝ හැමෝටම. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ විශේෂ පණිවිඩයක් අරගෙන. ඔන්න බෝධිරාජ විද්‍යාලයේ ගුරු මව්පියවරු තීරණය කරලා තියෙනවා ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් කියවීමේ තරඟය ආරම්භ කරන්න. ඒ කියන්නේ 2021 වර්ෂය සඳහා කියවීමේ තරඟය ආරම්භ කරන්න. ඉතින් දුවේ පුතේ මේ කොරෝනා වසංගතයත් එක්ක ඔයාලා දැන් වැඩිපුර කාලයක් ගත කරන්නේ ගෙදර. ඒ නිසා මම හිතනවා ඔයාලට කියවන්න වෙලාව ඕන තරම් තියෙනවා කියලා. මගේ බෝධිරාජ විද්‍යාලයේ දූ දරුවෝ නම් දන්නවා මේ තරගය මොකක්ද කියලා. ඒ වුණාට අපේ දූ දරුවෝ හැමෝටම දැනගන්නත් එක්ක අපි බලමු මේ තරගය මොකක්ද කියලා. ඒ ගැන ඔයාලට අද පැහැදිලි කරන්න සූදානම් වෙලා ඉන්නවා ඔයාලගේ ආදරණීය සිංහල ගුරුතුමා ප්‍රදීප් සර්. ඉතින් මම ප්‍රදීප් සර්ට ආරාධනා කරනවා අපේ දූ දරුවන්ට මේ ගැන පැහැදිලි කරලා දෙන්න කියලා. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් මම මුලින්ම කියන්නම් ඔයාලා හැමෝටම අපි මේ සූදානම් වෙන්නේ මොන වගේ කාර්යයක් කරන්නද මොන වගේ දෙයක් සඳහාද මේ සූදානම් වෙන්නේ කියලා කියන්නම්. ඒ තමයි ඔයාලා මේ වෙනකොටත් හොඳින්ම දන්නවා. පුතේ අපි ගිය අවුරුද්දේ කියවීමේ තරගයක් සූදානම් කළා. කියවීමේ තරග සූදානම් කළා. අපි ජයග්‍රාහකයන් තේරුවා. නමුත් අවසනාවට කොරෝනා වසංගතය හේතු කොටගෙන අපිට ඒකේ අවසාන ඵලයට යන්න අවස්ථාව උදා වුණේ නැහැ. ඒ නිසා අපි මේ අවුරුද්දේ දෙවෙනි වතාවට බෝධිරාජ විද්‍යාලයේ සිංහල ඉංග්‍රීසි දෙයන්සෙන් එකමුතුවෙන් අපි කියවීමේ උත්සවයක් සංවිධානය කරනවා, කියවීමේ තරගයක් සංවිධානය කරනවා. එන්නේ තරගයේ පිළිබඳව ඔයගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන් තමයි මම මේ සූදානම් වෙන්නේ. පුතේ ඇත්තටම මේ කියවීමේ තරගයේ අරමුණ බැලුවොත් එහෙම ඇයි මෙහෙම කියවීමේ තරගයක් අපි සූදානම් කරේ? මේකේ අරමුණ වෙන්නේ මොකද්ද? ඒකට හේතුව තමයි අපි දන්නවා අපි හැමදෙනාම හරි සංකීර්ණයි. වර්තමාන සමාජයේ මේ මුදල පිටිපස්ස යන සමාජය තුල ඔයා වගේම අපි හැමදෙනාම ඊටාම සංකීර්ණ කාර්යබහුල ජීවන රටාවක තමයි ඉන්නේ. ඒ නිසා අපේ දරුවොත් අද ඇත්තටම කිව්වොත් එහෙම සිලබස් එකක් විතරයි කටපාඩම් කරන්නේ. ඒ සිලබස් එක කොටු වෙලා ඉන්නවා. ඔයාලගේ වටපිටාව තුල පුතේ පුදුමාකාර සංකීර්ණභාවයක් තියෙනවා. ඒ සංකීර්ණත්වයත් එක්ක අපේ දරුවන්ට සාහිත්‍යයක් අතපත ගන්න, මේ සබාධමත් එක්ක එකට ගැටෙන්න, සබාධමේ එකත් එක්ක ජීවත් වෙන්න වටපිටාවක් නැහැ. ඒ නිසා ගොඩක් කලාවට අපි දකිනවා ඔයාලගේ පුතේ බහුතරයක් දරුවන්ගේ පෞරුෂය ගත්තොත් දීන පෞරුෂයක් තියෙන්නේ, හීන පෞරුෂයක් තියෙන්නේ. සහ මේ දරුවන් ජීවිතේට මුහුණ දීමේදී සහ ඔයාලට එන ප්‍රශ්නවලදී ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ටිකක් අසාර්ථක පුද්ගලයන් විදියට. ඒ නිසා ඔයාලා කවදාද දවසකදී මේ මහා විශාල සමාජයට යන මොහොතකදී මේ වගේ ජීවිතේට ප්‍රශ්න ආවට පස්සේ ඒවට හරියට මුහුණ දෙන්නේ කොහොමද, ජීවිතේ දිනන්නේ කොහොමද කියන අවබෝධය අපේ දරුවන්ට ගොඩක් කලාවට නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා පුතේ ගොඩක් කලාවට අපිට මේ දවස්වල අහන්න දකින්න හම්බෙන්නේ බොහෝ තැන්වල බයිස්කෝප්. ඉතින් බයිස්කෝප් නිර්මාණවල අපිට හම්බෙන්නේ මිනිස්සු නෙමෙයි, මනුෂ්‍යයන් නෙමෙයි, හුදෙක් විනෝදේ විතරයි. හැබැයි සම්භාව්‍ය නිර්මාණයක් තුල හොඳ ගීතයක් අහන්න පුළුවන් නම්, හොඳ චිත්‍රපටයක් බලන්න පුළුවන් නම්, හොඳ පොතක් කියවන්න පුළුවන් නම් ඒ තුල නිර්මාණය කරන්නේ, නිෂ්පාදනය කරන්නේ මිනිස්සු, මනුෂ්‍යත්වය. ඒ නිසා අපේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ කවදා හෝ දවසකදී ඔයාලා මේ විශාල සමාජය තුලට ගියාට පස්සේ මේ ගෙන්දගම් පොළොව තුල දෙදණින් නොව දෙපයින් නැගීසරලා සාර්ථක මිනිස්සු විදියට ඔයාලා මේ සමාජ ජීවත් වෙනවා නම් ඒක තමයි මේ කරතව්‍ය නැත්නම් මේ උත්සාහයේ අවසාන අභිලාෂය වෙන්නේ. ඒ නිසා මම අපේ දරුවෝ හැමදෙනාගේම ගොඩක් ආදරෙන් ඉල්ලනවා පුතේ හැම කෙනාම මේ උත්සවයට නැත්නම් අපි කියන මේ කාර්යයට සහභාගී වෙන්න කිසිම කෙනෙක් කරාරින්න එපා. හැමෝටම සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතේ කිසියම් පන්නරයක් හයියක් ලබා ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා මේ වගේ අවස්ථා හැමදාම ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. මේ හම්බෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ප්‍රයෝජනට අරගෙන මේ දේවල් හරියට ජීවිතය ලබා ගත්තොත් ඔයාලට කවදාද දවසකදී යහපත් පුරවැසියෙක් විදියට අපි කියනවා අර ලුණු ඇඹුල් තියෙන හොඳ ගතිගුණාංග තියෙන බුද්ධියත් හදවතත් සම්බර වෙච්ච හොඳ මිනිස්සෙක් විදියට ජීවිතය ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේ කාර්යයට මාත් සමග ඔයාලට නොපෙනුණා මේ සංකල්ප ඉස්සෙල්ලා ඉදිරිපත් කරේ අපේ විද්‍යාලයේ ගණිත අංශේ බාරින්න පැතුම් ගුරු මහත්මයා. ඉතින් මම ඉස්සෙල්ලාම පැතුම් සර්ට මේ අවස්ථාවේ ස්තුතිපූර්වක වෙනවා මේ වගේ සංකල්පයක් ඉදිරිපත් කරලා ඔයාලට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. ඉතින් අපිත් එක්ක අපේ බන්දුල සර් ඉන්නවා, ඒ වගේම මිරුස ටීචර් ඉන්නවා, ඒ වගේම සමුද්‍රිකා ටීචර් ඉන්නවා. ඒ විතරක් නෙමේ ගායන ටීචර්, ඊට පස්සේ ඩිලාන් ටීචර්, අනෝෂා ටීචර් වගේම අපේ තිලින් ටීචර් සම්බන්ධ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක් මේ අවස්ථාව. ඒ නිසා මේ අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන කිසියම් ජයග්‍රහණයක් ලබා නොගත්තත් මේ පොතක් කියවලා ඒ ලබා ගන්න ජීවිත දැනුම ලබා ගන්න කියලා හැමදෙනාගේම
ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා ප්‍රදීප් සර්ට. ඉතින් දුවේ පුතේ ඔයාලා දැන් දැනගන්න ඇති මේ තරගේ මොකක්ද සහ මේ තරගේ අරමුණු මොනවද කියලා. ඔයාලගේ සිංහල සර් ඒක ලස්සනට පැහැදිලි කරලා දුන්නා. මේ තරගේ මොකක්ද කියලා අපි දැනගෙන විතරක් මදි. මේ ඇයි අපි පොත් කියවන්නේ? මේ පොත් කියවම අපිට ලැබෙන්නේ මොනවද? වාසි මොනවද? ඒ නිසා කියවීමේ වටිනාකම ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඔන්න ඔයාලගේ සිංහල ගුරුතුමා බන්දුල සර් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මම බන්දුල සර්ට ආරාධනා කරනවා මේ කියවීමේ වටිනාකම ගැන අපේ දරුවෝ දැනුවත් කරන්න කියලා. සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඒ වගේම මට මේ අවස්ථාව ලබා දුන් අපගේ ගුරුතුමීට ස්තුතිය ප්‍රකාශ කරමින් මා මේ මහඟු අවස්ථාව ඔබ වෙනුවෙන් ලබා ගන්නවා. මං හිතන්නේ මට ලැබිලා තියෙන කියවීම මොනතරම් වටිනාකමක් කියන විෂයක් ගැන කතා කරන්නට. ආදරණීය දුවේ පුතේ, අපි අහලා තියෙනවා කියමනක් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කියමන ඔබගේ නිරන්තර හදවතේ තියෙන වචනයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ කියන ප්‍රකාශයට මොනතරම් අර්ථපූර්ණයක් ඔබ ජීවිතේ ලබා දුන්නාද කියන එක නැවත වතාවක් විමසා බලන්න ඕනයි මා සිතනවා. එහෙමනම් කියවීම මොනතරම් වටින දෙයක්ද කියන එක මම ඔබට පළමුවෙන් කතා කරනවා. ඔබ දන්නවා අපිට තාමත් සමීප මාටි වික්‍රමසිංහයන්, ඒ වගේම කුමාරතුංගයන්, ඒ වගේම තෝමස් අල්වා එඩිසන්, ඒ වගේම අපිට මේ වගේ වියතුන් ඉතා හොඳින් හඳුනා ගන්න පුළුවන් වෙනවා සමාජය තුළ. අපි ඔවුන් ගැන කතා කරනවා. දරුවනේ, මේ අය අධ්‍යාපන ශාස්ත්‍රයේ විපුලත්වයට පත් වූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න තරම් පොහොසත් වූ අයට වඩා කියවීම තුළින් සමාජයේ ඉදිරියට ආපු චරිත වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. කියවීම තුළින් ඔවුන් තම ජීවිතය ජයග්‍රහණය කරගන්නේ ඇතැම් විට පාසල තමන්ගෙන් ඈත් වෙලා තියෙන අවස්ථාවක. විශේෂයෙන්ම තෝමස් අල්වා එඩිසන් කියන චරිතය දිහා බලන්න. ඔබ දන්නවා පාසලෙන් ඉවත් කරන මේ දරුවා මවගේ උදව්ව ඇතිව කියවීම ආරම්භ කරපු නිසා ඔහු විශ්වයට ඉතා විශිෂ්ට චරිතයක් බවට පත් වෙමින් ලෝකයට විශාල දායාදයන් රැසක් නිර්මාණය කරන්න ලැබුවා. කියවීමේ අගය නිසා තමයි ඔහු ලෝකයේ තුල මෙවන් චරිතයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ වගේම මාටින් වික්‍රම මහත්මයා ගැන සිතලා බලන්න. ඔබ දන්නවා අපි හොඳින් ඉගෙනගෙන තියෙනවා. එතුමා කියවීම තුල විශ්ව සාහිත්‍යයට එකතු වුණ මහා දැවැන්ත චරිතයක් බවට පත් වෙනවා. ඉතින් මෙවැනි චරිත නිර්මාණය වන්නේ පාසල් අධ්‍යාපනයට වඩා කියවීම තුලින් බව මගේ හැඟීම. ආදරණීය දරුවනේ, අපේ ජීවිතය ජීවත් කරවන්න අධ්‍යක්ීම් සමුදායක් ලබා ගන්න තියෙන ඉතාමත් හොඳම මාර්ගය කියවීමයි මට සිතෙනවා. ඒ නිසා අපි නිතර කියවන්න හුරු වෙමු. කියවීම තුලින් ජීවිතය ජය ගන්න උත්සාහ කරමු. කියවීම පරමාදර්ශයක් බවට පරිවර්තනය කරගමු. ඒ වගේම තමාගේ වටිනා විනෝදාංශයක් බවට පරිවර්තනය කරගන්න වෙනවා. ඔබේ මනස ඉතා සැහැල්ලුවෙන් ඉදිරියට ගෙන යාමට කියවීම කියන මේ ගුණාංගය ජීවිතයට මඟ පාදනවා කියන එකයි මගේ විශ්වාසය. එහෙනම් ආදරණීය දරුව, අපේ කියවීමේ වැඩ කටයුතුත් එක්ක එකතු වෙන්න ඔබට ආරාධනා කරමින් කියවීම තුළින් ජීවිතේ ජය ගන්නයයි යෝජනා කරමින් මම සමුගන්නවා. Thank you so much, Bandula sir. My dear students, I think now you know the value of reading books. Your Sinhala teachers explain it very clearly.
And also, you know, you must read both Sinhala and English books in this competition. Therefore, your English teacher, Samutrika teacher, is also ready to talk to you. Let's see what she is going to tell. Listen to her. Wish you all a good day, my dear teachers and my dear students. First of all, I would like to thank you all for having me in this valuable conversation. And I am really happy and proud to be a part of this reading competition program. This effective program was introduced and continued by our dear Sir Pathum Gunawardena. This time also, we are happy to introduce you a new series of books and to encourage you to read more and more books. I believe reading is really an exceptional hobby. If we can practice reading continuously, the benefits we can get through reading cannot be measured, cannot be explained. By nature, most of us are reluctant to read books. That's natural. These days, we can see it more often than other days. It may be due to the vast usage of modern devices, but we should not forget books. We should re engage in reading books. We should go back to our libraries, be among the books, read them, enjoy them. You should start reading. Reading habits should not be drifted apart from us. It should be bring back to our lives. Reading not only gives us knowledge, but also enrich our attitudes, empower our confidence, change our lifestyles. Actually, reading shapes our destiny. We have heard a lot of stories about our great personalities in our country as well as in other countries. Most of their lives have been so successful, so meaningful due to reading books. So, to become more successful, more meaningful persons, we should associate good books as our friends because we can see great lives in them, great opportunities in them, great experiences in them. Sometimes we find solutions to our problems in them. We associate these great personalities. We experience their lifestyles. We know their characters only through reading. So, reading has a great impact on our life. We feel reading really touches our hearts. It empowers our creative ability too. Therefore, no matter how we are, we should reach every nook and corner of the world through reading. So, I would like to invite you, my dear students, to engage in reading, to empower your mind, to be more intellectual persons and knowledgeable persons to this world. So, let's read books to change words. Let's change words to change actions. Let's change actions to change the world. Let's change world by reading books. Thank you all. Thank you so much, Samutrika teacher. My dear students, I think your English teacher also explained the value of reading books. So it will help you to build up your knowledge. And also at the end of this competition, you will be able to be a winner. Let's see what you should do to become a winner in this competition. Your English teacher, Gynae teacher is also ready to explain it now. Let's listen to her.
Actually, I think now you all are well equipped with this process. I think here my duty is to introduce what are the prescribed books for 2021, as well as there's a format. We are going to introduce format for you all, right? So here we have been categorized all the grades into two, as 6 to 8 belong to one group, and grade 9 to 11 another group. So grade 6 to 11 we are introduced list of books including 30 books, and for the other, I mean grade 9 to 11 also there are 30 books. Actually in English there are 60 books, as well as Sinhala also there are 60 books according to the same category. So according to this time, there's no time to introduce almost all the books, but among this list, at least 15 books you have to read to reach the 15 books you have to reach to reach the target level. Other than this, there's a format. So I'll show you the format here. Later on we can send it via WhatsApp also. So here in this format, you have to mention what is the name of the book and the name of the author, and simple description of the author. As well as here we have added another new point. It means you should mention when you start to read the book, and finally you should write one of the characters or one of the interesting situation of particular book, right? So after that, we have discussed in the committee, once a month you have to forward this format to one of the teacher in charge and get the signature of it. It will be a evidence. It will be an evidence to reach the target level. බොහොම ස්තුතියි ගයිඩ් ටීචර්. ඉතින් දුවේ පුතේ වුණ ගයිඩ් ටීචර් පැහැදිලි කරලා දුන්නා මේ තරගයට කොහොමද ඇතුළත් වෙන්න කියලා. ඉතින් දැන් ඔයාලගේ සිංහල ගුරුතුමියත් සූදානම් වෙලා ඉන්නවා මේ තරගයේ පවත්වන ආකාරය කොහොමද කියලා ඔයගොල්ලන්ට කියන්න. ඉතින් මම දිලානි ටීචර්ට ආදරෙන් ඇරෙන්න කරනවා අපේ දූ දරුවෝ දැනුවත් කරන්න මේ තරගය ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. ස්තුතියි රෝෂා ටීචර්. මට පැහැදිලි කරන්න තියෙන්නේ මේ තරගය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ තරගය ක්‍රියාත්මක කරන්න සූදානම් කළේ ගිය අවුරුද්දේ. ඉතින් අපේ ආදරණීය දුවදරුවෝ දන්නවා අපි ගිය අවුරුද්දේ තමයි මේ තරගය ආරම්භ කළේ. අපි වසංගත රෝගයක් මැද්දේ වුවත් අපි මේ තරගය බොහොම ලස්සනට ක්‍රියාත්මක කළා. නමුත් යම් බාධක ආව දුවේ පුතේ. නමුත් ඊට වඩා සාර්ථක අන්දමින් මේ තරගාවලිය පවත්වන්න අපි මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කළා හමාරයි. ගිය වසරේදී වගේම මේ අවුරුද්දේ ඔයාලා කරන්න තියෙන ආදරණීය දුවේ පුතේ මේ වගේවත් අපි සකස් කරලා තියෙනවා ඔබට කියවීම සඳහා නිර්දේශිත පොත් ලැයිස්තුවක්. ඒ පොත් ලැයිස්තුව අතරින් සිංහල පොත් 15කුත් ඉංග්‍රීසි පොත් 15කුත් සහ ඔබ කැමති පොත් ඔබ කියවන්න කැමති පොත් 20ක් වශයෙන් අඩුම තරමේ පොත් 50ක ප්‍රමාණයක්වත් කියවලා තියෙන්න ඕනේ ආදරණීය දුවේ ඔබ මේ තරගයට සහභාගී වෙන්න නම්. ඒ වගේම තමයි අපි ගයන් ටීචර් මතක් කළා ආකෘති පත්‍රයක් ගැන. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න ඔබ පොතක් කියවලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ කියන ආකෘති පත්‍රය පුරවලා අදාළ කමිටුවේ සමාජික ගුරුවරයෙක්ගෙන් අස්තන ලබාගෙන ඔබ පුතේ දුවේ මේක ව්‍යාපෘතියක් වශයෙන් පවත්වාගෙන යන්න ඕනි. ඒක අවසානයේදී මේ තරගාවලිය අවසානයේදී ඔබ අපිට ලබා දෙන්න ඕනි. ඒ වගේම තමයි ඔබව අවසාන වශයෙන් ජයග්‍රාහකයෙකු විදිහට තෝරාපත් කරගන්න නම් අපි ඒකට එක් පියවරක් සූදානම් කරලා තියෙනවා. ඒ තමයි කෙටි ප්‍රශ්න ටිකක් අපි ඔයාලගේ ඒ සඳහා අහනවා. ඉතින් ඒක නිසා
ඔයාලා පොතක් කියවලා ඉවරුනාට පස්සේ ඒ පිළිබඳව දල සටහන ඔයාලා ගාව පවත්වාගෙන යන්න ඕනි. මේ තරගාවලිය සූදානම් කරන්නේ ඇඹිලිපිටිය බෝධිරාජ විද්‍යාලය. මේ හා සමගාමීව මේ තරගාවලිය හා සමගාමීව අපි WhatsApp group එකක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ තරගාවලියට බෝධිරාජ විද්‍යාලයේ දරුවන්ට වගේම වෙනත් පාසල්වල දුවා දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔවුන්ව අපි තීරණය කරලා තියෙනවා ඔවුන්ට මේ WhatsApp group එක මගින් නොමිලේම අයිඩුම්පත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. සැප්තැම්බර් 1 වෙනිදා වෙන විට ආදරණීය දුවේ පුතේ ඔයාලා මේ සියලු කටයුතු අවසන් කරලා තියෙන්න ඕනි. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි හැමදාමත් අහලා තියෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරනවා කියලා. අපි මේක හැමදාම කොනුකුණා කිව්වත් කවද්ද අපි මේක ජීවිතයට ළඟා කරගන්නේ. ඉතින් අන්න ඒක නිසා ආදරණීය දුවේ පුතේ ජීවිතය සාර්ථක කරගෙන අනාගතයේ පරිපූර්ණ මිනිහෙක් විදිහට සමාජගත වෙන්න බෝධිරාජ විද්‍යාලය අපිත් එක්ක එකතු වෙන්න කියලා බොහොම ආදරණීය ආරාධනයක් ඔයාලා සියලු දෙනාටම කරනවා. බොහොම ස්තුතියි ඩිලානි ටීචර්. මම හිතනවා මගේ දූ දරුවෝ දැන් දැනුවත් ඇති මේ තරගය ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. පුතේ තරගයක් නම් අනිවාර්යයෙන් නීති රීති තියෙනවා. ඉතින් ඔයාලා නීති රීති ටිකක් දැනගන්න ඕන. ඔයාලගේ අනෝෂා ටීචර්, ඒ කියන්නේ ඔයාලගේ සිංහල ගුරුතුමිය සූදානම් වෙලා ඉන්නවා මේ තරගයේ නීති රීති මොනවද කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. මම ආදරෙන් නැරයුම් කරනවා ඔයාලගේ සිංහල ගුරුතුමියට මේ තරගයේ තියෙන නීති රීති මොනවද කියලා ඔයාලට දැනුවත් කරන්න කියලා. ස්තුතියි ගුරුතුමියනි. මට එළියට මේව කියවීමේ තරගයේ නීති රීතිය ඔබට පැහැදිලි කිරීමටයි. මුලින්ම මතක් කරන්න ඕනි අප පාසලේ දරුවන්ට වගේම වෙනත් පාසල්වල දරුවන්ට මේ තරගය සඳහා සහභාගී වීමට අවස්ථාව තියෙනවා. අප පාසලේ 6-13 ශ්‍රේණිවල සියලුම දරුවන්ට හැකියාව තියෙනවා අපිත් එක්ක එකතු වෙලා මේ කියවීමේ තරගයට සහභාගී වෙන්න. මුලින්ම දුවේ පුතේ ඔබ කළ යුත්තේ අප ඔබට ලබා දෙන පොත් ලැයිස්තුවෙන් එක් පොතක් අප පුස්තකාලයට පරිත්‍යාග කිරීමෙන් ඔබට පුළුවන්කම තියෙනවා අපගේ කියවීමේ තරගය සඳහා ඇති අයදුම් පත්‍රය පුරවා අප සංවිධායක මණ්ඩලයට ලබා දීමු. ඉන් අනතුරු අපි ඔබව WhatsApp ගෲපයක් කරහා සම්බන්ධ කරගනිමින් කියවීමේ තරගයේ නීති රීති වෙනත් විශේෂ කරුණු ආදිය ඔබට දැනුවත් කිරීම කටයුතු අපි සිදු කරනවා. ඉතින් ඔබ කළ යුත්තේ අප ලබා දෙන පොත් ලැයිස්තුවෙන් පොත් 10ක්වත් කියවා මේ තරගයේ ජයග්‍රහණය කිරීමට කටයුතු කරන විට. ඊට අමතරව අපි ඔබට ආකෘති පත්‍රයක් ලබා දෙනවා. ආකෘති පත්‍රයක් කරා අයදුම් පත්‍රයක් ලබා දෙනවා. ඔබ කියවන පොත්වල තොරතුරු එහි නම් පොතේ නම, කතුවරයාගේ නම ආදී තොරතුරු සම්පූර්ණ කරමිනුයි තමයි ඔබ කියවීමේ තරගය සඳහා සහභාගී වෙන්න ඕනි. සැප්තැම්බර් මාස 1 වෙනි දිනින් මෙම තරගය අවසන් වෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාට ආරාධනා කරනවා එන්න කියවීමේ තරගය සඳහා සියලු දෙනාම සහභාගී වෙන්න කියලා. ස්තුතියි. බොහොම ස්තුතියි අනෝෂා ටීචර්. ඉතින් දුවේ පුතේ මං හිතනවා ඔයාලා දැන් දැනගන්න ඇති මේ තරගයේ නීති රීතිත් මොනවද කියලා. ඒ වගේම ඔයාලා ආසාවෙන් බලාගෙන ඇති මේ තරගයේ ජයග්‍රාහකයෙක් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ජයග්‍රාහකයන්ට මොනවද ලැබෙන්නේ? ඒ දේවලුත් ඔයාලා ආසාවෙන් බලාගෙන ඇති. ඉතින් අද මේ ඒ ගැන ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ ආදරණීය ගුරුතුමිය තිලින් ටීචර්. මම තිලින් ටීචර්ට ආදරෙන් නැරයුම් කරනවා අපේ දරුවෝ මේ ගැන දැනුවත් කරන්න. ඉතින් දුවේ පුතේ ඔයාලගේ ආදරණීය ගුරුමව්වරු පියවරු ඔයාලා දැනුවත් කරපු ආකාරයටම අපි මේ තරගයේ ජයග්‍රාහකයන් තෝරනවා. ඒ තරගයේ ජයග්‍රාහකයන්ට අපි ගිය වාරයේ වගේම කොළඹ පොත් ප්‍රදර්ශනය නරඹන්න අවස්ථාවක් ලබා දෙනවා. එහෙම නැතුව ඔයාලා දන්නවා මේ වර්තමානයේ පවතින කොරෝනා උදුර නිසා අපිට යම්කිසි හේතුවක් නිසා යන්නට නොහැකි වුණොත් එහෙම අපිට පුළුවන් අපි ඒ වෙනුවෙන් ඔයාලට වවුචර් පතක් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම මේ තරගයේ ජයග්‍රහණය කරපු පැතුම් ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාලට මේ තරගයට සහභාගී වෙලා මේ උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඔයාලගේ ආදරණීය තිල්ලි ගුරුතුමිය ආරාධනා කර සිටිනවා. බොහොම ස්තුතියි. දැන් නැති මේ තරගෙන් තියෙන්නේ කොහොමද? ඒ තරගයේ අනීති රීති මොනවද? ඔයාලා ජයග්‍රාහකයෙක් වෙන්න ඕන නම් කරන්නේ මොනවද? ඉතින් මේ හැමදේම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ ඔයාලගේ බෝධිරාජ විද්‍යාලයේ ආදරණීය ගුරුමව්පියවරු. ඉතින් ඔයාලා වෙනුවෙන් මම ඔයාලගේ ආදරණීය ගුරුමව්පියවරුන්ට ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වෙලා මේ ගැන පැහැදිලි කරලා දුන්නට. ඒ වගේම
කැමරාකරණයෙන් සහාය දුන්න ඔයාලගේ පැතුම් ගුරු පියාණන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ සංකල්පයකට අනුව තමයි මේ තරගය අපි පවත්වන්නේ. ඉතින් දුවේ පුතේ මම ඔයාලට ආදරෙන් ඇරයුම් කරනවා මේ තරගයත් එක්ක සහභාගී වෙලා ජයග්‍රාහකයෙක් වෙන්න කියලා. බෝධිරාජ විද්‍යාලයේ දූ දරුවන්ට විතරක් නෙමේ අනිකුත් පාසල් වල දූ දරුවන්ටත් අපි ආරාධනා කරනවා මේ තරගයත් එක්ක එකතු වෙලා ජයග්‍රාහකයෙක් වෙන්න කියලා. ඉතින් ඒ වගේම මම හිතනවා ඔයාලා අපිත් එක්ක සහභාගී වෙලා ජයග්‍රාහකයෙක් වෙයි කියලා. ඉතින් මේ බලාපොරොත්තුවත් එක්ක මේ වගේ අලුත් සංකල්පත් එක්ක අලුත් දේවලුත් එක්ක නැවත හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමගන්නවා. ඔයාලා හැමදෙනාටම සුබම සුබ අනාගතයක්. ආයිබෝන්.